සෙනෙහවත්ය අපි දෙවියන් වහන්සේගේ අනිත් වචනය අපේ සැබෑ ආහාරය වෙන්න ඕන. ඒ වචනේ අපේ ආලෝකය වෙන්න ඕන. ආමෙන්. හොඳයි අපි දෙවියන්ට ගෞරවය ඇතුව. ශුද්ධලියවිල්ලේ යෝහන් පොතේ දෙවෙනි පරිච්ඡේදය හරවගෙන අපි මොහොතක් අපේ දෙනෙත් පියාදගෙන. අතිශුද්ධ බලවත් රෝගාවතාර දෙවි පියාණනේ මම ඔබගේ දිව්‍යමය අභිමුඛය දෙනවා. ඔබගේ දාසයන්ස යටත් වෙනවා. පියාණනේ අද දවසේ මම වාජනයක් විතරයි. ඔබ කැපපෙස පුරවන ඔබගේ දරුවන්ට සුදුසු ලෙස බෙදා දෙනවා. වචනය දාස වෙන මම ස්වාමීනි ඔබගේම සෙනඟ ඔබ ඉදිරියට කළ කැප කරනවා. ඔබ හන්සේම ගෞරව ලබන පිණිස මේ මැදේ ඔබගේ දරුවන්ට කතා කරන සස්තුතිය කියනවා. සියල්ල ගෞරව කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන්. ආමෙන්. හොඳයි අපි දෙවියන් වහන්සේගේ සුද්ධ වචනය අසලා අපි අපේ ජීවිත ආලෝකයට එහෙම නැත්නම් ආලෝකේ කොටස් කරුවන් බවට පත් කරගන්න. ශුද්ධලියවිල්ලේ යෝහන් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 13 සිට 22 දක්වා අපි කියවන්න යනවා. ස්වාමීන් වහන්සේ වඩ දුන්නා වූ තේමාව තමයි දේව මාලිගාව දෙවියන් වහන්සේගේ මාලිගාවක් ලෙස තිබුණේ නැත්නම් දේව මාලිගාව දෙවියන් වහන්සේගේ මාලිගාව ලෙස තිබුණේ නැත්නම් හොඳයි අපි දෙවියන්ට සියලු ගෞරවය ඇතුව ඒ බයිබල් කොටස කියවමු. දේව මාලිගාව පවිත්‍ර කිරීම යුදෙවරුන්ගේ පාස්කුව ළඟ තිබුණේය. යේසුස් වහන්සේද යෙරුසලමට ගියසේක. එවිට දේව මාලිගාවෙහි ගවයන් බැටළුවන් හා පරිගයන් විකුණන්නන්ද මිල මාරු කරන්නන්ද වාඩිව ඉන්නවා දැක ළඟුලින් කසයක් සාදා බැටළුවන්ද ගවයන්ද මාලිගාවෙන් පිටතට එළවා මිල මාරු කරන්නන්ගේ මිල විසුරුවා මේස පෙරලා දෙමුසේක. තවද උන්වහන්සේ පරිගයන් විකුණන්නන්ට කතා කොට මේ දේවල් මෙතනින් අරන් ඵලයන්ලා මාගේ පියාණන්ගේ ගෘහය වෙනදාගයක් නොකරලායි කීසේක. ඔබගේ ගෘහය ගැන ඇති ජනිතය මා දවන්නේයයි ලියා තිබෙන බව උන්වහන්සේගේ ගෝලයන්ට මතක් විය. එකල යුදෙව්වරු නුඹ මේ දේවල් කරන බැවින් මොන ලකුණක් අපට පෙන්වන්නේදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. යේසුස් වහන්සේ උන්ට උත්තර දෙමින් මේ මාලිගාව කඩා දමපල්ලා. එවිට 3 දවසකින් එය නැගිටවන්නේ කීසේක. යුදෙව්වරු කතා කොට මේ මාලිගාව ගොඩනැගීමට 40 අවුරුද්දක් ගත විය. නුඹ ඒක 3 දවසකින් නැගිටවන්නේදැයි කීවෝය. නමුත් උන්වහන්සේ කතා කළේ තමන්ගේ ශරීරය නැමැති මාලිගාව ගැනය. එබැවින් උන්වහන්සේ මේක කී බව යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට පසු උන්වහන්සේගේ ගෝලයෝ සිහි කර ලියවිල්ලද උන්වහන්සේගේ වචනයද විශ්වාස කළෝය. ආමෙන්. සෙනෙහවත්ය දෙවියන් වහන්සේගේ මහිමයත් ගෞරවයත් පිණිස අපි දේව වචනේ ආලෝකය අයිති කරගන්න ඕන. දෙවියන් වහන්සේ ජීවමාන බව සැබෑ වාසයම අපි දකිනවා යේසුස් වහන්සේලා දේව මාලිගාවට ඇතුල් වුණාම උන්වහන්සේට ගොඩාක් කේන්ති ගියා. උන්වහන්සේට තරහ ගියා. සෙනෙහවත්ය දේව වචනේ තේමාව තමයි දේව මාලිගාව ලෙස තිබුණේ නැත්නම් දේව මාලිගාව ලෙස තිබුණේ නැත්නම් සෙනෙහවත්ය යේසුස් වහන්සේ යෙරුසලමට ඇතුල් වුණාම ඇතුල්ලා දේව මාලිගාවට ගියා. මොනවද දේව මාලිගාව තිබ්බේ? එළුව සහ ගවයෝ පරවියෝ විකුණමින් තිබුණා. මිල මාරු කරන අය මිල මාරු කරමින් තිබුණා. යේසුස් වහන්සේ මේව දැක්කම කේන්ති ගියා. යේසුස් වහන්සේ ළඟවලින් කමයක් හදාගෙන ඔවුන්ට තරවට බලලා දේව මාලිගාවේ එළියට දාලා ඒ මිල මාරු කරන මේස පෙරලලා දැම්මා. සෙනෙහවත්ය ඔබ කවදාවත් හිතලා බලලා තියෙනවද මේ වාතාවරණය මේ තත්ත්වය ගැන? යේසුස් වහන්සේ කියන්නේ කවුද? අපේ පාපේ සමාව දෙන්න උදරත් වහන්සේ. යේසුස් වහන්සේ කියන්නේ කවුද? මුළු ලෝකෙම පාපේ දරාගත්තා උදරත් වහන්සේ. යේසුස් වහන්සේ කියන්නේ කවුද? සියල්ලට මේ කුසේ මරණ උදරත් වහන්සේ. යේසුස් වහන්සේ කියන්නේ කවුද? ඕනම පාපයක් තුළ ඇවිල්ලා උන්වහන්සේගේ සමාවිල්ලෝ සමාව දෙන්න උදරත් වහන්සේ. හැබැයි
හිතලා බලුවද මේ කතා කරන ස්වාමීන් වහන්සේට කේන්ති ගියලා තරහ ගියලා ඔබ එක්වරක්වත් හිතලා බලුවද මේක හොඳ වැඩක්ද නරක වැඩක්ද කියලා ඔබ හිතන මොනවද හිතලා තියෙන්නේ සෙනෙහවන්තේ අපේ හිතන හරිය බරක් වගේ ඇයි අපේ ගැලුම් කාර්යයට ගොඩක් කේන්ති ගියලා ඒක වෙන්න පුළුවන් සෙනෙහවන්තේ යේසුස් වහන්සේ අපි හැම වෙලේම දැක්කේ ප්‍රේමණීය තනත් වහන්සේ. ඇයි යේසුස් වහන්සේ මේ විදිහට කේන්ති ගියේ? අපි හොයලා බලන්න ඕනේ සෙනෙහවන්තේ. හිතලා බලන්න මේ දේව මාලිගාවේ එළුව සහ ගවයෝ පරවියෝ විකුණන්නේ කුමක් සඳහාද? මේ සත්තු විකුණනු ලැබුවේ ඈත ඉඳලා දේව මාලිගාවට උන්වහන්සේව නමස්කාර කරන්න එන්නා වූ සෙනගට ඒ පූජාවල් දෙන්න බැරි නිසා මුදල් අරගෙන ආව ඒ මුදල් අරගෙන පූජාවල් දුන්නා ඔබ දෙවියන් වහන්සේව නමස්කාර කරා. ඒකට හේතුව ලබගෙන නැති පූජාවක් තමයි ඔප්පු කරන්නේ. ඒ මෙහෙතල බැලුවොත් සෙනෙහවන්තේ මේ ආය කරේ නර හොඳ නැති දෙයක්ද? නරක දෙයක්ද? නෑ කොච්චර හොඳ දෙයක්ද? ඒන සෙනගට පූජාව ඔප්පු කරන්න දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන සැබෑ නමස්කාරයක් ඔප්පු කරන්න ඔවුන්ට අවශ්‍ය දේවල් දුන්නා. සෙනෙහවන්තය ඇයි එනම් යේසුස් වහන්සේට කේන්ති ගියේ? ඇයි යේසුස් වහන්සේ කේන්ති ගත්තේ මේ වෙලාවේ? සෙනෙහවන්තේ දා සෙනග දෙවියන් වහන්සේගෙන් ඉවත් වුණාට පස්සේ තමන්ගේ පාපේ කියාදී දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉන්නනම් පූජාවක් ඔප්පු කළ යුතුමයි. ඒක පූජාව නියම කළා. එහෙම නොවුනනම් ඔවුන්ට දෙවියන් වහන්සේ ඉදිරියේ සමාදාන කරන්න බෑ. එමන ඇයි මේ හොඳ දේ කරපු අයත් විශ්වාසයේ කේන්ති ගත්තේ? සෙනෙහවන්තේ මතක තියාගන්න. ඔවුන් මේ කලාව දේ මම ඔබට කෙටියෙන් පැහැදිලි කරලා දෙනවා. ඔබේ මතකයේ තබා ගන්න මේක ඔබේ ජීවිතේ ආශිර්වාදයක් වන පිණිස. මේ අතර දහවල් වෙලාවේ කාට හරි නිින්ද යනවනම් ළඟ ඉන්න කෙනා යාට අවදි කරන්න. අවදියෙන් ඉන්න කියන්නේ. මේ වචනේ ඉතාම ආශිර්වාදයක් වෙන්න ඕන. සෙනෙහවන්තේ ඇයි කේන්ති ගියේ? මතක තියාගන්න කාරණාව එකයි. ඇතුලේ තියෙන එක සහ පිටත තියෙන එක මොකද වෙනස්? මොකක්ද ඒ කියලා කියන්නේ? සෙනෙහවන්තේ මේ අය පිටාතට පෙන්නුවේ මොකක්ද? මේ දුරේ ඉඳලා එන අයට අපි පූජාවල් දෙනවා. සාමාන්‍ය මුදලක් අය කරලා පූජාව උපු කරා. නමුත් මොකද්ද කරේ? සෙනෙහවන්තය පූජකයෝ කිව්වා දේව මාලිගාවෙන් මිලදී ගන්න පූජාවල් විතරයි පූජාව ලෙස ගන්න පුළුවන් අනිත් ඒවා පිළිගන්න බෑ කියලා. ඒ නිසා ඔවුන්ටම අධික මිලකට තමයි මේව විකුණුවේ. යෙරුසලමේ මුදල් නෙවෙයි වෙන තැන්වල තිබ්බේ. ඔවුන් මුදල් මාර්ග කරගන්නාම හරියට ඩොලර් රුපියල් වල දෙන්නා වගේ. මොකද කරේ? අඩුම මුදලක් තමයි ඔවුන්ට දුන්නේ. ඊට පස්සේ මේවා පූජකයෝ වෙත මේ සල්ලි ගියා. සෙනෙහවන්තේ වුන් පිටතින් පෙන්වන නමස්කාර කරන පිළිස උපකාර කරනවා වගේ හැබැයි ඇතුළතින් තිබුණේ අපවිත්‍ර දේ කිලුටු දේ. ඒ නිසා තමයි උන්වහන්සේගේ වචනේ කියන්නේ දේව මාලිගාව පවිත්‍ර කරනු ලැබුවා. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා සෙනෙහවන්තය පිටතට පෙනෙන දේ සහ ඇතුළේ තිබෙන දේ එක හා සමාන වෙන්න ඕන. ආමේන්. දේව මාලිගාව කියන්නේ මොන වගේ තැනක්ද? දේව මාලිගාව මොකටද තියෙන්නේ? සෙනෙහවන්තය දේව මාලිගාව තියෙන්නේ සෙනගට දෙවියන් වහන්සේව හමු වෙන පිණිස. සෙනගට දෙවියන් වහන්සේව ලං වෙන පිණිසයි දේව මාලිගාව තිබෙන්නේ. එදා ඊශ්‍රායල් සෙනගට ඔවුන් පාපය කරපු නිසා ඔවුන් දෙවියන් වහන්සේ හම්බ වෙන්න වෙන තැනකදී බෑ. ඔවුන් යන්න ඕන දේව මාලිගාව. ඒ නිසා ඊශ්‍රායල් සෙනගගේ ජීවනය හා සමානයි දේව මාලිගාව කියන්නේ. සෙනෙහවන්තය ශුද්ධලියවිල්ල යෝහන් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 16 කියනවා මේ ආකාරයට. මේ මාගේ පියාණන්ගේ ගුවයි සියලු ජාතීන්ගේ යාඥාකුවයි. සෙනෙහවන්තය යේසුස් වහන්සේ කියනවා මේ මගේ පියාණන්ගේ ගුවයි සියලු ජාතීන්ගේ යාඥාකුවයි. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේ ගුවය තමයි සෙනෙහවන්තය දේව කරුණාව ලැබීමේ දොරටුව. ගැලවීම ලැබීමේ දොරටුව. හිතලා බලන්න කරුණාව ලැබීමේ දොරටුව වන දේව ගුවය, ගැලවීම ලබා ගැනීමේ දොරටුව වන දේව ගුවය අපවිත්‍ර වුණා. තවත් ඒ සෙනගට බලාපොරොත්තුවක් නැහැ. දේවස්ථානය අපවිත්‍ර වුණාම ඒ සෙනගට වෙන බලාපොරොත්තුවක් නැහැ. ඒක නිසා තමයි යේසුස් වහන්සේගේ වචනේ කියන්නේ
උන්වහන්සේ දේව මාලිගාව පවිත්‍ර කරනු ලැබුවා. හලෙලූයා. හලෙලූයා. සරේවන්තේ දාශුදනිය වෙලේ කියනවා. යේසුස් වහන්සේ මේ පුරවට එන්න කලින් දේව මාලිගාව සංකේතවත් කළේ කාටද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේට. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි එදා දේව මාලිගාව සංකේතවත් කළේ. සරේවන්තේ ශුදනිය වෙලේ යොහන් 2:21 වෙනි පදේ කියනවා. නමුත් උන්වහන්සේ කතා කළේ තමන්ගේ ශරීරයෙන් නැවති මාලිගාව ගැනයි. හලෙලූයා. උන්වහන්සේ දේව මාලිගාව ලෙස සංකේතවත් කළේ උන්වහන්සේගේ ශරීරයයි. හලෙලූයා. ඒ නිසා තමයි දේව මාලිගාව අපවිත්‍ර කළාම උන්වහන්සේ ඔවුන්ට දඬුවම් කළේ. දේව මාලිගාව අපවිත්‍ර කළාම උන්වහන්සේ ඔවුන්ට තරමට කළා. ඒ නිසා සෙනෙහවත්ය ඇතුළේ එකක් තියාගෙන පිටතට එකක් පෙන්වන එක දෙවියන් වහන්සේගේ ඊටාම භයංකර දෙයක්. ඇතුළේ එකක් තියාගෙන පිටතට එකක් පෙන්වන එක දෙවියන් වහන්සේගේ ඊටාම භයංකර දෙයක් සෙනෙහවත්ය. පිටතට නම් පේනවා ඔවුන් ගොඩාක් හොඳින් දෙවියන් වහන්සේව නමස්කාර කරනවා. ඔවුන් දෙවියන් වහන්සේගේ සෙනග වගේ. හැබැයි ඇතුළාන්තේ ලෝකෙට ප්‍රේම කරනවා. ලෝකේ කාරණා තුල තමයි ජීවත් වෙන්නේ. සෙනෙහවත්ය අපි දන්නවා සතිය දවස් 5ක් පුරාවට බොහෝ අය වැඩ කරලා හරි වෙහෙසිලා ඉන්න. නමුත් සෙනසුරාදා රාත්‍රියේ අපි දන්නවා එක එක චිත්‍රපට දිනවා ගොඩාක් රැගෙන සමහර අය එළි වෙනකන් චිත්‍රපට බලලා නිදිමතේ තමයි දේවගුරුවේට එන්නේ. ඔවුන් පිටතින් දෙවියන් වහන්සේ නමස්කාර කරනවා වගේ හැබැයි ඇතුළතින් ලෝකයේ දේවල් වල තමයි ජීවත් වෙන්නේ සෙනෙහවත්ය. මතක තියාගන්න. ඇතුළේ එකක් පිට එකක් තියෙන එක ඊටාම භයංකරයි. උන්වහන්සේ භයංකරම භයංකරයි. උන්වහන්සේ තරවටු කළා. යේසුස් වහන්සේ කේන්ති ගියා. යේසුස් වහන්සේ මේස පෙරලලා දැම්මා. ඒක හරි පුදුම දෙයක් නෑ. ඒකට මූලික හේතුව ඔවුන් පේන්නේ කරේ එක දෙයක්. නමුත් ඒකේ අරමුණ තව දෙයක්. ඔවුන් පේන්නේ කරේ වෙන එකක්. ඒකේ අරමුණ තව එකක්. ඒ සබ්බ දෙවියන් වහන්සේගේ සෙනග ලෙස පේන්න කරන දේව අපේ ඇතුළාන්තයේ තියෙන්න ඕන. හලෙලූයා. ඔබ දන්නවා සුදලියවිල්ලේ ක්‍රියාපදේ පස්සේ පරිච්ඡේදයේ අනේසා සප්පිරාගෙන අනේසා සප්පිරාගෙන මොනවද තියෙන්නේ? සෙනෙහවත්ය අනේසා සප්පිරා ඔහුන්ගේම විදුම් විකුණලා දිලිඳුන් උපකාර කරන්න කියලා මේක තමයි මුළු මුදල කියලා භාගයක් තියාගෙන භාගයක් දුන්නා. මොකද සිද්ධ වුනේ? ඒවලම බැලුවා. හිතලා බැලුවේ නැද්ද ඔබ ගෙදර ඉන්න ගමන් මේක ගැන? සමාජ බාධනක ඒ වුණාට ඉතින් එයාගේ මොන විදුන්නේ? එයාට බොරුවක් කිව්වා මේ මුළු මුදල කියලා භාගයක් හරි දුන්නනේ. එහෙම හිතෙන්න පුළුවන් සේවාවක්. නමුත් මතක තියාගන්න බොරුවේ පියා සාත. චුදරියවිලේ ලියලා තිනවා බොරුවේ පියා සාත. ඇතුලේ එකක් තියාගෙන පිටත එකක්. කවදාවත් උන් මැරලා වැටෙන්නේ නැහැ. මේක තමයි මුළු මුදලේ භාගය කියලා දුන්නා නම් ඔව් කවදාවත් මැරලා වැටෙන්නේ නැහැ. ඇතුලේ තියාගෙන මේක භාගයයි කියලා පිටතට පෙන්නනවා මේක මුළු එක කියලා. සෙනෙහවත්ය ඇතුලේ එකක් තියාගෙන පිටතට එකක් පෙන්නන විට යේසුස් වහන්සේගේ තරවටුව ලබන්න සිද්ධ වෙනවා. නිසා ඇතුලේ එකයි පිටතේ එකයි එක හා සමාන වෙන්න ඕන. ආමේන්. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. ආමේන්. සෙනෙහවත්ය ඇතුලේ එකක් තියාගෙන පිටතේ එකක් තියෙනකොට ලේසි නෑ. යේසුස් වහන්සේ ඇවිල්ලා ඉස්සෙල්ලා පවිත්‍ර කළා. නමුත් ඒක දිගින් දිගට පවතිනකොට ඔබ දන්නවා ඉස්සෙල්ලා ලේවිල බැලුවම යෙරුසලමේ දේව මාලිගාව ගලක් පිට ගලක් නැති වෙන තේ කඩලා දැම්මා. ඒ නිසා සෙනෙහවත්ය දේව මාලිගාව අපවිත්‍ර වුණා. උනාසේක විනාශ කළා දානවා. මේකයි අර්ථ tattය. උනාසේක පැහැදිලිව ඉවතර දාන්න යනවා. ඇතුලේ එකක් තියාගෙන පිට දෙකක් තියෙන එක හරිම භයංකරයි කියන එක මතක තියාගන්න. කිතුරුෙක් ලෙස පෙන්වන කෙනෙක් වෙන්න එපා. සැබෑ කිතුරුෙක් වෙන්න. දඩුවම ඊටාම භයංකරයි. සෙනෙහවත්ය අපි කියවන්න යනවා යෙසාය පොතේ පළවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට 16 වෙනි පදය දක්වා. නුඹලාගේ පූජා රාශියෙන් මට කම්කින්දයි ස්වාමීන් වහන්සේ කියන සේක. මුළු බැටළු පූජාවලින්ද කරකල සතුන්ගේ තෙලින්ද පිරී සිටිමි. ගොනුන්ගේ බැටළු වස්සන්ගේ එළුවන්ගේ ලේට මම ප්‍රසන්න නොවෙමි.
නුඹලා මා ඉදිරියේ පෙනෙන්න එන කල එසේ මාගේ නිදුක් පාගන්ට කියා නුඹලාගෙන් ඉල්ලුවේ කවුද? නිෂ්පල පූජා තවත් නොගෙනෙලා දුම් පූජාව මට පිළිකුලක්ය. අමාවකද සබත් දවසද සභා රැස් කිරීමට එසේමය. දුෂ්ටකම සහිත මංගල රැස්වීම මට ඉවසන්නට බැරිය. නුඹලාගේ අමාවක් වලටද නියම මංගල වලටද මගේ ආත්මය ද්වේෂ කරයි. ඒවා මට බවක්ය. ඒවා උසුලා බේසව සිටිමි. නුඹලාගේ අත් විධාන කල මාගේ ඇස් නුඹලාගේ සංගවා ගන්නෙමි. එසේය නුඹලා යාඥා බොහෝමයක් කරන කල්හි මම නොසන්නෙමි. නුඹලාගේ අත් දෙයින් පිරී තිබේ. නුඹලා සෝදාගෙන පවිත්‍ර වේලා. ආමෙන්. සෙනෙහවත් පැහැදිලි වුණ ආසේ කියනවා මට නුඹලගේ සබතත් පරක් අප්‍රසන්න. ඇයි නුඹලගේ අත්වල ලේ ඇවිල්ලා තිබුණා. නුඹලගේ අපවිත්‍රකම තිබෙනවා. නුඹලගේ ඇතුලේ පිටත එකක් තිබෙනවා. ඒ සෞන්දර්යය කවුරුද නුඹලට මේ ගෘහෙට මේ භූමියට පය තියන්න කිව්වේ? සෙනෙහවත්ය ඇතුලේ එකක් තියාගෙන පිටතට එකක් පෙන්නනවා නම් භයංකරත්වය අමතක කරන්න එපා. ඒක ඉතාම භයංකර වෙන්න යනවා. සෙනෙහවත්ය මේ භයංකරත්වය ටික ගොඩ නැගිලා අවසානයේ දේව මාලිගාව පහළට යනවා. ඒක ඉතාම භයංකරයි. සෙනෙහවත්ය අපි දෙවිතුන් ඉදිරියේ දෙවි ගමනක් යන්න ඕන. දෙවියන් වහන්සේ ස්වාමීන් පිටාත වෙන්නේ ඇතුළාන්තයයි. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා සෙනෙහවත්ය මම දෙවියන් වහන්සේ සමග ගනුදෙනු කරන්න උන්වහන්සේ මගේ හදවත දුන්නු පණිවිඩය. මේ සභාවේ කුඩා හෝ දෙයක් සේවයක් කියලා කරනවා නම් අඩුම ගානේ එහා පැත්ත අතු ගන්න එක වේවා. එහා පැත්තේ තිබෙන බාත්රූම් පිරිසුදු කරන එක වේවා. මේ කිසිවක් කරන්න දෙන්න එපා. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට දසයෙන් කොටස දෙන්නේ නැති අය. ඒකට හේතුව ඔවුන් සේවාවල් කළා මේ වගේ තත්ත්වයක වුණ දෙන විට ලෝකයා දකින්න උන් සේවයක් කළා ආශිර්වාද ලබන්නේ නැහැ. සේවයක් කළා උන් දඩුවම් ලබනවා. ඒක දෙවියන් වහන්සේට ගෞරවයක්. ඒ නිසා සේවය කරන කල නිවැරදි ලෙස සේවය කරන්න ඕන. එවිට තමයි ඔවුන් අනිත් අයට සාක්ෂියක් වෙන්න යන්නේ. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමෙන්. මම දෙවියන් වහන්සේ කලන්නේ ඔබේ මගේ සිත. හලෙලූයා. පිටාතරේ බලන දෙවි කෙනෙක් නෙමෙයි. ආමෙන්. මේක අහුවම සමහර වෙලාවට සමහරවිට ඔබ හිතන බරක් ඇති වෙයි. පාස්ටර් මම බොන්නෙත් නෑ, මම සිගරට් බොන්නේ නෑ, අරක්කු බොන්නේ නෑ, වෛශ්‍යාකම් කරන්නේ නෑ, පව් කරන්නේ නෑ, සබත හරියට පවත්වනවා, දසයෙන් කොටස හරියට දෙනවා. ඒකත් දෙවියන් වහන්සේ ස්තුති වේවා. ඒ ආකාරයේ පවත්වන එක ඔබට ආශිර්වාදයක් වගේම අමතක කරන්න එපා. ඇතුලේ එකක් තියාගෙන පිටතට එකක් පෙන්නුවොත් ඒ සියල්ල නිෂ්ඵල වෙන්න යනවා. ඇතුලේ තියෙන එක හා පිටතට පෙන්නන එක හා සමාන වෙන්න ඕන. ආමේන්. හලෙලූයා. සෙනෙහවත්ය එක්තරා උපමා කතාවක් තිබෙනවා. ඒක තමයි අපි දන්නේ ඇමරිකාවේ සුදු කළු ભેදය තිබෙනවා. මේ ළඟ කාලයක් වෙනකම් කළු අය වෙනම තමයි දෙවියන් වහන්සේ නමස්කාර කරලා උන්ගේ සභාව, සුදු අයට වෙනම සභාවක් තිබුණා. සෙනෙහවත්ය උපමා කතාවක්. දවසක් සුදු එක්කෙනෙක් තමගේ සභාවට යන බරක් වෙලා ළඟ තිබුණු කළු ජාතකයේ සභාවට ගියා. යනකොට එතන දොරකොඩ ඉන්නවා පිළිගන්න කෙනෙක්. ඔව් ගුවා සෝරි. වා සුදු ජාතකයේ වාට අපේ සභාවට එන්න බෑ. ඊට පස්සේ උඹ වෙලා අපේ සභාවට යනවා. ඔබ එන්නේ වෙලා ඉඳන් අඬමින් යාත්‍රා කර කර හිටියා. ඔව් දෙවියන් වහන්සේට ආදරේ මිනිස්සෙක් නිසා. ටිකක් කළා යනකොට කවුද? ඔහුගේ උරේ ඉස්සර අපිට කියලා. පුතා ඔයා දුකින් නේද ඉන්නේ කියලා ඇහුවා. මේක උපමා කතාවක්. ඔව් හැංගලා බැලුවා. බලන්න යේසුස් වහන්සේ. ඔව් යේසුස් වහන්සේ මට සභාවට ඇතුල් වෙන්න දුන්නේ නැහැ. මම ඔබ නමස්කාර කරන්න බලා සිටිනවා කියලා ඔහු අඬන්න ගත්තා. යේසුස් වහන්සේ පුතා කනගාටු වෙන්න එපා. මම මේ තාක් මේ සභාව ඇතුළට යන්න කියලා බලාගෙන ඉන්නවා. තව මේක දවසක්වත් ඒ සභාව ඇතුළට මටත් යන්න බැරි වුණා කියලා. සෙනෙහවන්තය පිටතින් නම් හරි ලස්සනයි. හරි අලංකාරයි. හැබැයි ඇතුළාන්තය අපවිත්‍රයි. අපි ලස්සන ගෘහයක්, ලස්සන දේවමාලිකාවක්. හැබැයි පිටතට පේන දේ ඇතුලේ නැත්තම් උන්වහන්සේගේ තරවටු ලබන්න යනවා. ඒ නිසා පිටතට පේන දේ ඇතුලේ තිබිය යුතුමයි. හලෙලූයා.
හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. සෙනෙවන්තය යේසුස් වහන්සේ හොයන්නා වූ දේවල් තිබෙනවා. මොනවද යේසුස් වහන්සේ හොයන්නේ? ඔබේ තාත්තේ තරාතිරම උස බිල්ඩින් යාන වාහන ඔබේ තාත්තේ තරාතිරම ඔබේ දේවල් නෙවෙයි. මේ දේවල් නෙවෙයි උන්වහන්සේ හොයන්නේ. උන්වහන්සේ මේ දේවල් වැඩක් නැහැ. සෙනෙවන්ත උන්වහන්සේ හොයන්නේ මොකක්ද? උන්වහන්සේ හොයන්නේ සෙනෙවන්තය. ඔබ උන්වහන්සේ අතර තිබෙන යාඥාවේ සම්බන්ධතාව. මම උන්වහන්සේත් එක්ක තිබෙන යාඥාව ඔබට කවදාවත් දැනගන්න බැහැ. ඔබ උන්වහන්සේත් එක්ක තිබෙන යාඥාවේ සම්බන්ධතාවය මට කවදාවත් දැනගන්න බැහැ. සෙනෙවන්තය උන්වහන්සේ හොයන්නේ ඔබයි උන්වහන්සේත් එක්කයි තිබෙන පුද්ගලික යාඥා සම්බන්ධතාවය මොකක්ද කියලා. දෙවෙනි කාරණා උන්වහන්සේ හොයන්නේ කිසිම කෙනෙක් නැති වෙලාවෙදී ඔබේ හැසිරීම මොන ආකාරයද කියන එක. කවුරුත්ම නැති තැන. කවුරුත් ඉන්න තැන නම් බොහෝ වෙලාවට සමහර අය අනේ මේ හොඳ සහෝදරයෙක්. හැබැයි නැති තැන බලන්න. ඒක තමයි උන්වහන්සේ බලන්නේ. තුන්වෙනි කාරණාව තමයි ඔබේ සිතිවිලි සහ කල්පනා. දෙවියන් වහන්සේ වන්නේ එච්චරයි. යේසුස් වහන්සේ වන්නේ එච්චරයි. උන්වහන්සේට වෙන මොකුත් ඕනේ නැහැ සෙනෙවන්තය. මේ කාරණා ගැන ඔබ සැලකිලිමත් වෙනවද? සෙනෙවන්තය සමහරවිට අපි අහලා තියෙනවා සමහර දරුවෝ දෙමව්පියන් එක්ක පොඩ්ඩක් කේන්ති ගියාම ක්‍රිස්තියානි අයට වඩා ඒ ලෝකයේ අපි දැකලා තියෙනවා. සමහර ආර්ථික මට්ටමින් අඩුව ඉන්න අය කියන මොනවද කියන්නේ? වැඩක් නෑ මට මේ ගෙදර ඉච්චියට ධනවත් පවුලක ගිහිල්ලා බැල මෙහෙවර කරා මට හොඳයි. එයාලගේ යම් දෙයක් ලබන්න තියෙනවා හොඳයි කියනවා. හැබැයි සෙනෙවන්තය මේකේ ගැඹුරට ඔබ හිතලා බලන්න තියෙනවද මොකක්ද? වැරදිලා හරිය ධනවත් පවුලකින් ඒ කියන ළමයෝ පිළිගත්තා කියමු. ඒ ධනේ දේවල්, ඒ වස්තුවේ දේවල් ඔබට දුන්නා කියමු. හැබැයි මොනව දුන්නා ඔබට කවදාවත් ඒ පවුලේ සමාජිකයා වෙන්න පුළුවන් කමක් නැහැ. ඔහු පිටත කෙනෙක්. ඔහු පිටත ඉන්නා වූ කෙනෙක්. ඒ සසනේවන්තය ඔහු ඒ පවුලේ කෙනෙක්, ධනවත් කෙනෙක් වෙන්න, ඔහු ධනවත් වෙන්න නම් මතක තියාගන්න සෙනෙවන්තය ඔහුන් යටතේ නෙවෙයි ඔහු ධනවත්භාවය ප්‍රකාශ වෙන්න ඕන. ඔහු ධනවත් මිනිසෙක් වෙන්න ඕන. සමහර වෙලාවට අපි සභාවල් හොයමින් යනවා. මොකක්ද ඔහු සභාව? මොකක්ද යහපත් සභාව? මොකක්ද කියමින් හොයමින් යනවා. හැබැයි සරලවත්ය අපි හිතමු හොඳ සභාවක් හම්බ වුණා කියලා. හැබැයි ඒ සභාවේ සමාජිකයෙක් වෙන්න ඔබ සුදුසුද? ඔබ ඇතුළාන්තය වෙනස් වෙලා නැත්නම් ඔබේ යාඥාව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ නැත්නම් කවුරුත් නැති වෙලා ඔබගේ හැසිරීම දෙවියන් වහන්සේට අප්‍රසන්න නම් ඔබේ සිතිවිලි අයහපත් නම් ඔබට කවදාවත් එහි සැබෑ උන්වහන්සේගේ සමාජිකයෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. සෙනෙහවන්තය අපි දෙවියන් වහන්සේ දිහා බලනකොට බොහෝ වෙලාවට අපි ඇස් මනුෂ්‍යයන් වෙත යොමු වෙනවා. මම ඔබට කියනවා මනුෂ්‍යයන් දිහා බලන එක නතර කරන්න 2022. ඔබ දෙවියන් වහන්සේ දිහා විතරක් බලන්නා වූ මිනිසෙක් බවට පත් වෙන්න. හලෙලූයා. අපිට ටැලන්ට් ලැබෙන එක හොඳයි. ආශිර්වාද ලැබෙන එක හොඳයි. වස්තුව ලැබිලා තියෙන එක හොඳයි. රූපශ්‍රීය තියෙන එක හොඳයි. දැනුම තියෙන එක හොඳයි. මේ දේවල් අනිත් අයට නැති දේවල් ඔබට ලැබිලා තියෙනවා. ඒක අනර්ථ දෙයක්. දෙවියන් වහන්සේට ස්තුතියි. හැබැයි මේ දේවල් ලැබිලා තියෙන්නේ ඔබට සභාව තුළ ඔබ උසස් කරගන්නවා උඩඟු වෙන්නවත් නෙවෙයි. උන්වහන්සේට මහිමය දීලා උන්වහන්සේ මා තුළ මේ දේ කරා කියලා ආලෝකයක් ලෙස ප්‍රකාශ වෙන විතරයි. හලෙලූයා. හලෙලූයා. සෙනෙවන්තය යෝහන් පොතේ දෙවි පරිච්ඡේදය 19 සහ 20 පදවලට ගියාම අපි කියවන්නේ යන්නේ නැහැ. මොකක්ද කියන්නේ? ඒකේ පැහැදිලි කරලා කියනවා යේසුස් වහන්සේ කියනවා මේ මාලිගාව කඩාවම යුදෙව්වරු කියනවා මෙයාට මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපි අවුරුදු 44ක් පුරාවට හදපු දේව මාලිගාව. මෙච්චර විශාල දේව මාලිගාව. වා කඩාවමන්න කියනවා. සෙනෙවන්තය ආත්මික ඇස් වැහිලා තියෙන වෙලාවට ඒ අයට පේන්නේ මොනවද දන්නවද? ලොකු බිල්ඩින්, ලොකු යාන වාහන, ලොකු සම්පත්. මේ ලෝකයේ තිබෙන දේවල් තමයි පේන්නේ. හැබැයි ආත්මික ඇස් අරමුණම යේසුස් වහන්සේ කියනවා දේව මාලිගාව අපවිත්‍ර නම් මේකෙන් කිසි වැඩක් නැහැ. කඩලා දාන්න. විනාශ කරලා දාන්න. සෙනෙහවන්තේ මතක තියාගන්න. දේව මාලිගාව අපවිත්‍ර නම්
උන්වහන්සේගේ කිසි වැඩක් නැහැ. හලෙලූයා. සනේ වන්දේ එහෙමනම් උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේව මාලිගාව කොහොමද ගොඩනගන්නේ? උන්වහන්සේ සොයන දේව මාලිගාව කොහොමද ගොඩනගන්නේ? ඒක ඉතාම ලේසි. ඒක හරියම ලේසි සනේ වන්දේ. උන්වහන්සේ බලාපොරොත්තු වෙන දේව මාලිගාව ගොඩනගන්න තියෙන්නේ ඔබම දේව මාලිගාවවට පත් වෙන එක විතරයි. සමහරවිට අපි කියන්නේ නම් මේකට සභාව කියන නමුත් මේකේ අර්ථය කියනවා මේක දේව මාලිගාව. හැබැයි මතක තියාගන්න ඒක අපි කටින් එන වචන කිව්වට මේක ගොඩනැගිල්ල දේව මාලිගාව ඔබ සහ මම ආමේ යේසුස් වහන්සේ පිළිගන්නගෙන ඔබ මම දේව මාලිගාව වුණාම දේව මාලිගාවල් වල ඔබට මට එකතු වෙන්න දී තිබෙන දේව මාලිගාව තමයි මේක. හලෙලූයා. ඔබයි මමයි දේව මාලිගාව. ආමේ. අපි දෙවියන්ට ගෞරවයක් ප්‍රසන්නාදයක් දෙන්න. එකකොළොන්ත තුන්වෙනි පරිච්ඡේදයේ 16 සහ 17 කියනවා මේ ආකාරයට. නුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව බවද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුළ වාසය කරන බවද නොදනිමු. යමෙක් දේව මාලිගාව නාස්ති කරන්නේ නම් දෙවියන් වහන්සේ ඔහු නාස්ති කරනසේක. මක්නිසාද දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධය. ඒ මාලිගාව නුඹලාය. හලෙලූයා. උන්වහන්සේ අපිට උගන්වමින් ආව යෙරුසලමේ තිබුණු දේව මාලිගාව ගැන. යෙරුසලමේ තිබුණු දේව මාලිගාව නැමැති ගොඩනැගිල්ල එදාට ඊශ්‍රායල් සෙනඟ තිබුණු ජීවනයේ දොරටුව ඒක. හැබැයි ඒක අපවිත්‍ර වුණාම උන්වහන්සේ කඩලා දමන්න විනාශ කළා තමයි අපි අද ගන්නවා යෙරුසලමේ දේව මාලිගාව ගලක් පිට ගලක් නැති වෙන තෙක් කල්ලා දැම්මා. ඊට පස්සේ උන්වහන්සේ යේසුස් වහන්සේ පැමිණෙම යේසුස් වහන්සේ අපිට කතා කළා කියනවා උන්වහන්සේගේ මාලිගාව මේක නෙවෙයි නුඹයි. හලෙලූයා. උන්වහන්සේගේ මාලිගාව ඔබ සහ මමයි. ආමෙන්. ඒකටත් උන්වහන්සේ විදියටම කියනවා. කොහොමද කියන්නේ? යේසුස් වහන්සේ ස්නේහවත් කියනවා ආත්මයන් වහන්සේ නුඹලා තුළ වාසය කරන බවද නොදැනුද? යමෙක් දේව මාලිගාව නාස්ති කරන්නේ නම් දෙවියන් වහන්සේ ඔහුව නාස්ති කරනසේක. ගොඩනැගිල්ල නැති දේව මාලිගාව කඩා ගන්නවා වගේම ඔබ මම දෙවියන් වහන්සේගේ මාලිගාව නිසා යමෙක් මේ මාලිගාව අපවිත්‍ර කරනවා උන්වහන්සේ කියනවා මම ඒක කඩා දමන්න යනවා විනාශ කරලා දාන්න යනවා. පාස්ටර් කරන්න පුළුවන් දෙයක් නැහැ. මොනතරම් බලවත්යක් වගේක් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඇයි? දෙවියන් වහන්සේ කිව්වොත් කිව්වම තමයි යන්නේ. ඒ නිසා සෙනෙහවන්තේ මේ මාලිගාව ඔබ බව මතක තබාගෙන මේ මාලිගාව පවිත්‍රව තබන්න තීරණයක් ගන්න. පවිත්‍ර නුනොත් උන්වහන්සේ කියනවා මේ කල්ලා දාන්න යනවා විනාශ කරන්න යනවා. සමහර අය පීඩාව අනේ පාස්ටර් අපි මෙච්චර දේවල් කළා මෙච්චර සේවය කළා ඇයි මේව? පාස්ටර් උත්තර නැහැ. දෙවියන් වහන්සේ කලින් කියලා තියෙනවා. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තේ අපි දන්නවා වැව් බැම්මක් හදන විට ගොඩාක් කල්ලා හදලා ඒක හොඳට තිබෙනවා. හැබැයි කල්තියා කියලා තියෙනවා මොකද්ද? ඒකට තුවාල කරන්න එපා. තුවාල කරන්න එපා. ඒකට තුවාලයක් ඇති කරොත් චූරු තුවාලයක් එක සැරේට වැව්වම කඩාගෙන යනවා. උන්වහන්සේ කල්තියා අපිට කියලා දීලා තියෙනවා. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය අපි පාස්ටර්ස්ලා එකතු වුණාම එක පාස්ටර් කෙනෙක් කිව්වා අනේ පාස්ටර් ඔය අපේ සභාව ගැන යාඥා කරලා අපි ඇහුවයි කියලා. කිව්වා අනේ පාස්ටර් අපේ සභාව පවත්වාගෙන යන්න හරි අමාරුයි. කියන්නේ පවත්වාගෙන යන අවශ්‍ය දේවල් වල දල් වල මේ දේවල් කරගෙන යන්න අමාරුයි යාඥා කරනවා. මොකද වෙයි? ඔයාගේ සභාවේ ගෝ පාස්ටර් අපේ සභාවේ ඉන්නවා. විශේෂයෙන් හොඳ කරුණ කණ්ඩායමක් ඉන්නවා. මම ඕන රැකියා කරනවා පාස්ටර්. හැබැයි ඔවුන්ගේ වැටුප රුපියල් 10000 15,000ක් වගේ කියලා. මම ඇහුවා පාස්ටර් වාට යාලා කිව්වද කියලා. නෑ පාස්ටර් මම දන්නවා ඉතින් යාලා දෙවියන් වහන්සේට ඔප්පු කරන පූජාවලින් ඔවුන්ට ලැබෙන්නේ වැටුපක් කියලා. සෙනෙහවන්තය. මම මේ පාස්ටර්ට පාස්ටර්. ඔවුන් ඔබට කරන්නේ බොරුව. ඔවුන් මේ බොරුව භුක්ති විඳින නිසා ඔවුනුත් හැමදාම දිලිදුයි. සභාවත් හැමදාම දිලිදුයි. ඒ නිසා මතක තියාගන්න සෙනෙහවන්තය. ඇතුලේ තියෙන එකයි පිටත තියෙන එකයි දෙකක් වෙන්න බෑ. ආමේන්. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තේ නිසා මම මේ වර්ෂයේ තීරණය කළා. ඒ තීරණය තමයි විවාහ වෙන අය විවාහය සිදු කරන්නේ දේවස්ථානයේ විතරයි.
දේවස්ථානයේ පිටත අපි විවාහය සිදු කරන්න යන්නේ නැහැ. ඔබට විවාහය සිදු කරන්න පුළුවන් කැමැත්තක නමුත් අපි මැදිහත් වෙලා විවාහයක් කරනවා නම් කරන්නේ දේවස්ථානයේ විතරයි. එහෙම නැත්නම් ඔවුන්ගේ ආශිර්වාදය ඔවුන්ගේ ගිලිලා යනවා. සෙනෙවන්තය අතුලත එකක් පිටත එකක් තිබෙනසල එකක් වෙන්න ඕනේ නැහැ. අතුලත තියෙන එකක් පිටත තියෙන එකක් එක හා සමාන වෙන්න ඕන. ආමේ. සෙනෙවන්තය එක්තරා සහෝදරයෙක් වෙනස් සභාවක 16ක් විතර ගිහිල්ලා තම සභාවේ 16ට ගොඩාක් චෝදනා කියලා දොස් කියලා කිව්වට පස්සේ පාස්ටර් වළු හොඳයි සිස්ටර් වාව සභාවේ කොච්චර කාලද කියලා. ඒතර ගුණ මම අවුරුදු 12ක් විතර කිව්වලු. ඊට පස්සේ කිව්වලු එයාව පාස්ටර්ව සනසලා යාඥා කළා. එයාව එවලා එයාව පාස්ටර්ට කෝල් කරලා අහලා තියෙනවා පාස්ටර් ඔයාගේ සභාවේ මෙන්න මේ නම තියෙන කෙනා ඉන්නවද කියලා. එයා මොන වගේද කියලා පාස්ටර් කෝලු ඔව් පාස්ටර් ඒ නම තියෙන කෙනා අපේ සභාවේ ඉන්නවා. එයා හරියම හොඳ කෙනෙක්. එයා තවමත් මාත් එක්ක සේවය කරනවා. එයා ඊටාම යහපත්. එයා දෙවියන් වහන්සේගේ හරි නිවැරදි ජීවිතයක් ගත කරන්නේ. මම කිව්වද ඔබට තේරෙන්නේ නැද්ද? සෙනෙවන්තය පෙන්නුවේ වෙන දෙයක්. නමුත් ඔවුන්ගේ පිට අතරේ තව දෙයක්. හලෙලූයා. අතුලාන්ත එකක් පිට තියෙන දේ තව එකක්. ඒක ඉතාම භයංකරයි. යේසුස් වහන්සේ සෙනෙවන්තය පැහැදිලි කරලා තියෙනවා. උන්වහන්සේ කියනවා දේව මාලිගාව විනාශ කරන්න එහෙම නැත්නම් ඒ දේව මාලිගාවේ මේස පෙරලලා දමන්න මූලික හේතු උනේ ඔවුන්ගේ අතුලාන්ත එකක් පිට අතරේ එකක් නිසා. අනනියස් සහ සප්පිරා මැදලා වැටෙන්න හේතුනේ වෙන දෙයක් නෙවෙයි. ඔවුන්ගේ සිතේ තිබුණ එකක් පෙන්නුවේ තව එකක්. සෙනෙවන්තය කිතුරු වෙන උපමම ඇතුළේ එකක් තියාගෙන එකක් පෙන්වන සෙනග වෙන්න එපා. විපාකය එනකල හරිම බයක් කරයි. ඒ නිසා අපි දෙවියන් ඉදිරියේ අතුලාන්තේ සහ එහෙම නැත්නම් පිටත පෙන්නදී දෙක එක හා සමානව තියාගන්න අවශ්‍යයි. හලෙලූයා. හලෙලූයා. සෙනෙවන්තය දෙවියන් වහන්සේට ප්‍රේම කරන සෙනගක් ලෙස නිරන්තරයෙන් උන්වහන්සේගේ නාමය උසස් කරන්න, වර්ණනා කරන්න, ගෞරව කරන්න අපේ ජීවිත සූදානම් කරගන්න යුතුයි. නිවැරදි ලෙස සභාවට පැමිණෙන හැම සබකක්ම පවත්වන දෙවියන් වහන්සේට පූජාව උපු කරන සේවාවන් වල යෙදෙන කවදාවත් මත්පැන් ගන්නෙ නැති, සිගරට් ගන්නෙ නැති, ඒ වගේම වෛශ්‍යාකම් කරන්නේ නැති අයෙක් නම් ඔබ කියන්නේ පාස්ටර් මම මේ දේවල් ඔක්කොම නිවැරදිව කරනවා. එහෙමනම් මගේ මාලිගාව පවිත්‍රායි නෙමෙයි. සෙනෙවන්තයේ දේවල් ඔක්කොම කරන එක ඉතා යහපත්. හැබැයි දේව මාලිගාව පවිත්‍ර වෙන්න නම් ඇතුලේ එකක් පිට දෙකක් තියෙන්න ඕන නැහැ. පිටතට පේන්න විතරක් කරන්නා වූ අය වඩපත් වෙන්න ඕන නැහැ. පිටතට පේන අපි බොහෝ දේවල් කරයි, පූජාවල් ඔප්පු කරයි, බෙහෙව දේවල් සේවාවල් කරයි, ධන ගහයි, අත්ොසවයි. හැබැයි ඇතුළාන්තයක නැත්තම් උන්වහන්සේ තරවටු කරනවාමයි සෙනෙවන්තය. ඒ නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරන සෙනගක් ලෙස උන්වහන්සේගේ නාමය උසස් කරමින් උන්වහන්සේට ගෞරව දිය යුතුයි. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා සෙනෙවන්තය යෙරුසලමේ දේව මාලිගාවේ මේස පෙරලලා යන්නේ ඔවුන්ට තරවටු කලේ අවසානයේ දේව මාලිගාව ගලක් පිට ගලක් නැති වෙන දෙයක් කරාදවන්න මූලිකුනේ ඇතුලේ එකක් පිට දෙකක් නිසා. අයිනස සප්පිනා මැරෙලානේ ඇතුලේ එකක් පිට දෙකක් නිසා. අපි ඇතුලේ තියෙන එකම පිටතට පෙන්වන අය බවට පත් වෙමු. ආමේන්. හලෙලූයා. එහෙම නැත්නම් නාමික ඉතුරු වෙනවා. අපරාධ යේසුස් වහන්සේ අදහගෙන අපහසුටපත් වෙන්නේ. ඒකයි මම ප්‍රේසේවක කණ්ඩායම ඔවුන් අපි තීරණය කරනවා එන්නා වූ සෙනසුරාදා දිනේ ඉඳලා නමස්කාරය මෙහෙවන අය හවස 6 ඉඳලා හවස 9 වෙනකම් පැය 3ක් දේවස්ථානයේ යාඥා කරන්න යනවා. සෙනෙවන්තය මේ තරවටු ලැබුවේ යහපත් කරපු අය කාටද? කිව්වා මේ ඇවිල්ලා පූජා උපු කරන්න උදව් කරපු අය. ඒ වෙලාවේ සත්තු විකුණුමින් හිටියේ මිලමාරු කරේ නරක අදහසකින් නෙවෙයි පිටතට පේන්නේ කොහොමද? පූජාවක් උපු කරන්න උදව් කළා. ඒ අය තමයි දඩුවම් කළේ. නිසා දෙවියන් වහන්සේට සේවය කළා, දෙවියන් වහන්සේ තුල ගමන් කළා, දේවාභිමුඛයට ඇවිල්ලා දඩුවම් ලබන අය බවට පත් වෙන්න එපා. ඒක දඩුවම් ලබන කෙනා විතරක් නෙවෙයි දෙවියන් වහන්සේට ගෞරවයයි දෙන්නේ. ඒ නිසා අපි ආශිර්වාද ලබන අවසරයක් බවට පත් වෙමු. ආමේන්.
ඔබට ඔබ දේවමාලිගාව කරගන්න තිබෙන රහස ඉතාම අනර්ග රහසේ කාරණා තුනක් තිබෙනවා. ඒ කාරණා තුන තමයි මේක ඔබට කරන්න පුළුවන් නම් ඔබ නොදැනුවත්වම ඔබ දේවමාලිගාව බවට පත් වෙන්න යනවා. මොකද්ද කාරණාව? ඔබ නිතරම මතක තියාගන්න ඕනම වෙලාවකදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මා තුල සිටිනවා. හලෙලූයා. හලෙලූයා. දේව වචනේ මොනවද කියලා තියෙන්නේ? මම නෙවෙයි ලිව්වේ. උන්වහන්සේ. සදේව වචනේ මොනවද කියලා තියෙන්නේ? ඒක අපිට හරි හෝ වැරදි කියලා විනිශ්චය කරන්න අයිතියක් නැහැ. ඒක විශ්වාස කරලා ඒකට අනුව ජීවත් වෙන්න තීරණයක් ගන්න. තුන්වෙනි කාරණාව. කොතන හිටියා? මොන දේ කළා? ශුද්ධාත්මයන් වහන්සේ ඔබ සමග සිටින බව මතක තියාගන්න. එවිට ඔබ දේව මාලිගාවට යනවා. ආමේන්. දේව මාලිගාව ලෙස නොතිබුණොත් ඊටාම භයංකරයි. එදා ගොඩනැගිල්ලක් ලෙස තිබුණු දේව මාලිගාව යේසුස් වහන්සේ ගෝ කඩාගමන. පෙරලන විශ්කලන. උන්වහන්සේ අලුත් සුභාව කියනවා මට ඒකේ ගොඩනැගිලි වැඩක් නැහැ. මගේ මාලිගාව නුඹලා. හැබැයි මේ මාලිගාව විනාශ කළොත් නුඹලා නැමැති මාලිගාව නුඹලා විනාශ වෙන්නේ නැරියොත් ඕක අපවිත්‍ර වෙන්නේ නැරියොත් ඒක පිළිටු වෙන්නේ නැරියොත් මම ඕක ඊට ඉක්මනින් විනාශ කළා දාන්න යනවා. ඒ නිසා විනාශේ කොටස්කරුවන් නොවි ආශිර්වාදේ කොටස්කරුවන් වෙමු. හලෙලූයා. හලෙලූයා. අපි දෙවියන් ඉදිරියේ නැගී සිටිමු. අපි දෙවියන්ට අපේ දෑත් ඔසවලා මුළු හදවතින් නැගෙන ගෞරවය ප්‍රශංසාවත් දෙමු. අපි සමිදානන්ට දෑත් ඔසවලා කියමු ජේසුනේ ඔබගේ ආත්මයෙන් මාව වසා ගන්න. ඔබගේ බලයෙන් මාව වසා ගන්න. ඔබගේ කරුණාවෙන් මාව වසා ගන්න. ඔබගේ අනුග්‍රහය මට දෙන්න කියලා. ඔබේ දෑත් ඔසවලා ඉල්ලන්න. සනේ වාක්‍යය ඔබ ආවේ තවත් කෙනෙකුට පෙළලා යන්න නෙවෙයි. ඔබ ආවේ තවත් කෙනෙකුට දකින්න නෙවෙයි. ඔබ ආවේ ඔබේ නායකත්වයේ ඉදිරියේ කැපී පෙළලා යන්න නෙවෙයි. ඔබ ආවේ ස්වර්ගවලදී දෙවියන් වහන්සේ ඉදිරියේ ජීවමාන යේසුස් වහන්සේගේ මාලිගාව බවට පත් වෙන්න. උන්වහන්සේට වාසය කරන්න පුළුවන් මාලිගාව බවට පත් වෙන්න. නමුත් මේ මාලිගාව ලෙස තිබුණේ නැත්නම් උන්වහන්සේගේ වචනේ කියනවා මේ මාලිගාව කඩා දමන්න, මේ මාලිගාව විනාශ කරන්න කියලා. ඒ නිසා සනේ වන්තය කිතුරුවන් ලෙස අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න ලෙස ඒ උතුම් ආශිර්වාදයේ කොටස් කරවන්න වෙමු. ඒ උතුම් ආශිර්වාදයේ මුක්ති විඳින්න අවශ්‍යතාවක් වෙමු. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ මේ මාලිගාව පුතුරු තිබෙන බව විශ්වාස කළා. යේසුස් වහන්සේ අප සමග සිටින බව විශ්වාස කළා. උන්වහන්සේගේ වචනේ මොන දෙයක් කිව්වත් ඒ පවත්වන තීරණයක් අරගෙන ශුද්ධාත්මයන් වහන්සේ සමග ගමන් කරමු. එවිට ආශිර්වාද ලබන සඵලත්වය ලබන දේව මාලිගාව බවට අපි පත් වෙන්න යනවා. හාලෙලූයා. ගෞරව වේවා. මහිම වේවා. ඔබේ හදවත සැරයන් සොසවන්න මන්ත්‍රය සාපතේ කිව්වා. ඔබ සොසවන කල මට පිළිකුලක් වෙන්න දෙන්න එපා. ඔබ කාද තමන කල මට පිළිකුලක් වෙන්න දෙන්න එපා. සබත මට
ජීවමාන මහිමාන්විත දෙවි පියාණනි ස්වාමී ඔබගේ වචනේ කිව්වා ගොඩනැගිල්ලක් වදුරු දේව මාලිගාව පවා අපවිත්‍ර වෙන විට ඒක කඩා දමන්න කියලා ඒක විනාශ කරන්න කියලා ස්වාමී වහන්සේට ඒ යෙරුසලම දේව මාලිගාවේ ස්වාමීලා ලෝකෙන් කසය කඩාගෙන ඔවුන්ට තරවටු කළා ඒ විලමාරුතර මේස පෙරළුවා ස්වාමීන් වහන්සේව ඉතා අධික වෙහෙසටපත් වුණා ස්වාමීන් වහන්සේගේ වචනේ කිව්වා දැන් ඔබලා මගේ මාලිගාව යමෙක් මේ මාලිගාව අපවිත්‍ර කරනවා නම් එසේත් නැත්නම් ඔබ අපවිත්‍ර කරනවා නම් ඔබ කිලුටු කරගන්නවා නම් උන්වහන්සේගේ වචනේ කිව්වා ඔවුන්ව විනාශ කරනවා කියලා දෙවි පියාණන් අපිට අනුකම්පා කරන්න අපේ දුර්වලකම කමා කරන්න අනේ ස්වාමීන් අපිට සමාව දෙන්න ස්වාමීන් මේ දේව මාලිගාව අපවිත්‍ර නොකර සිටින්න උදව් කරන්න ස්වාමීන් මේක පවිත්‍ර තබා ගන්න උපකාර කරන්න අනේ පියාණනි ඔබගේ උදහස ඇවිල්න්නේ නැති වල පිරිස පවිත්‍රව තබා ගන්න අපට කරුණාව දෙන්න දෙවි ස්වාමීන් අපි ඔබ ඉදිරියට වෙනවා ඔබගේ මාලිගාව අපි ඔබ ඉදිරියේ ගෞරවයක් කොට තබන්න ඔබගේම කරුණාවයි දෙනවා දෙවියන් වහන්සේ මාලිගාව අපවිත්‍ර වෙන කල කරුණාවේ දොරටුව වැහෙන්න යනවා ගැලවීමේ දොරටුව වැහෙන්න යනවා ස්වාමී අපි නැමෙති මාලිගාව ස්වාමී ඔබ ඉදිරියේ කරුණාවක් දකින්න ඕන ගැලවීම උරුම කරගන්න ඕන ආශිර්වාද දොරටුව මුක්ති වෙදින්න ඕන යේසුස් වහන්සේගේ නාමයෙන් අපි මේ අනුකම්පාව දුන්නා දැන් ස්වාමී අපි ඔබ ඉදිරියට වෙනවා ඔබගේ මහිමේ පිණිස ස්වාමී ඔබගේ මාලිගාව නැති ස්වාමී අපි රැකවල් කරන සාස්තුතිය කියනවා පවිත්‍රව තබා ගන්න ඔබම අපිට මඟ පෙන්වන සාස්තුතිය කියනවා සියලු ගෞරව දෙනවා ඔබේ පුත්‍ර නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන් බලවත් පියාණනි ඔබට ප්‍රේම කරන ඔබගේ ආත්මීය දරුවන් ඔබේ පාමුලට ඇවිල්ලා ඔබට දැන් දොස්වල ඔබගේ නාම උසස් කළ වර්ණනා කළා ඔබට ගෞරව කළා ප්‍රේමයෙන් යුතුව හැරියාල කළා ගමන් කරන යාන වාහන වේවා ගමන් කරන මාර්ග වේවා ඇතුළේ භූමි නිවෙස් වේවා ස්වාමී අපි එකිනෙක දිනා ඉදිරියට පිටුපසට දෙපසට නිරත පාටාව වෙන ඕනම කෙනෙක් ඕනම දෙයක් අපි එකිනෙක කෙනාට ආශිර්වාදයේ පිණිස නියම කරගන්න ඔබ නියම කළ සාස්තුවේ ඒ සියලු ආශිර්වාද අපි දැන්වත් භුක්ති විඳින්නේ දැන් ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේගේ උතුම් වූ කරුණාව නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොමින ප්‍රේමය ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම සානුග්‍රහය ඔබගේ නැවත පැමිණීම දක්වා අප සියල්ලන් ආසංක වේවා ආමේන් 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 ජෙසුපීඩා දෙවියන් වහන්සේ ඔබ සියල්ලන්ට ආශිර්වාද කරනසේ